ස්වර්ගය සඳහා ආශා කරන විශුගම්මානයේ දෙවියන් වහන්සේ තුළ පවුලට සාදරයෙන් පිළිගනිමු. මම අද සත්කාරතු දරන යේසු වහන්සේගේ බඩතලමු ගෝත්‍රයේ සමාජික වෙමි. මම අද සෙමිනාරය පවත්වන්නෙමි. අපි සෑම කෙනෙක්ම මේ ඔන්ලයින් සෙමිනාර් සඳහා පැවති සාදරයෙන් පිළිගන්නවා. ස්වර්ග රාජ්‍යයේ රහස් සහ ස්වර්ග රාජ්‍ය ඉදිරියට බැව ගැන. අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔබ හොඳ කාලයක් ගත කර බව. මෙම ඉෂ්ට වීම ස්වර්ග රාජ්‍ය රහස් ගැන ඒ වගේම ස්වර්ග රාජ්‍ය අඳුරගනිවේ හිතනවා. සෙමිනාරට පෙර අපි අපගේ හදවත් එකතු කර දෙන ආකාරයට ආඥා කරමු. පියාණන් වන දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් සහ කරුණාවෙන් පිරි. අද ජීවත් වීමට ඉඩ ලබා දීම ගැන වහන්සේට ස්තුතියි. විශේෂයෙන්ම මේ කාලය තුල වහන්සේගේ මහිබෙන් සහ කරුණාවෙන් සියලුම සිංචාන්ජි අය ඒ වගේම මේ සිංචාන්ජි මාර්ගගත සම්මන්ත්‍රණයට පැමිණි ස්වර්ග රාජ්‍යයේ ගෝලීය ගම්මාන දෙවියන් වහන්සේ ඇදලි දරුවන් පුරවන්න. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මෙම කාලය තුල අපගේ ඇස් සහ කන් විවෘත කරන්න. එවිට මේ දෙවියන්වහන්සේගේ සියලුම පවුලේ අයට මේ වචනය සදාටම දෙවියන්වහන්සේ සමග එක්ව බැසීමට දෙන්න. අද දවසේදී මෙය එළුදරව් පොතේ වචනේ ඉෂ්ට වන කාලයයි. යේසුස් වහන්සේ නව ගිවිසුම ඉෂ්ට කරන විට ඔහු පොරොන්දු වූ ඉන්දියරා සෑම දෙයක්ම දකින්න අසන්න සහ සාක්ෂි දෙන මහා ඉෂ්ටෙන් පවතිනවා. ඒ වගේම මෑතක් වෙනතුරු මුළු එළිදරව් සියලුම වචන සාක්ෂිතරව තිබෙනවා. ඒ වගේම බොහෝ ඉන්දියරුන් දැන් MOU අත්සන් කර තිබෙනවා. එම එළිදරව් 22 දක්වා සියලුම අනාගත වාක්‍යයන් පසු දැන් එළිදරව් ඉගෙනීම ලබා දෙන්න ලබනවා. එය ස්වර්ග රාජ්‍ය රහස් වනවා, උපමා වනවා. එය පැහැදිලිව උගන්වනු ලබනවා. ඔබ එම ඉන්ස්ට්‍රක්ටර් සමග සිටින්න. එවිට සියලුම අය මහිම ලබා ගන්නේවි. අපි වහන්සේට සදාකාලිකව සුදුසුම් වෙනවා. මේ සෑම දෙයක්ම ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අවසන් වතාවේ අපි ස්වර්ග රාජ්‍ය රහස් සහ ඉසීම සබා බැලුවා. අද දවසේදී අපි 8 වන පාඩම ආලෝකය අන්ධයා බිහිරා පිළිබඳව බලන්න යනවා. 1 තෙසලෝනික 5 අපිට පවසන්නේ සමස්ත රාජ්‍ය රාත්‍රී වෙන ස්වර්ගවලට අපි බලමු කොහෙද මේ කාලේ බව, ඒ වගේම මේ දවස කොහෙද බව, ඒ වගේම කුමක්ද මේ සැබෑව මෙම ආත්මික අන්ධයා සහ බිහිරා මේ තිනස වචන තුලින් බලමු. මම ඔබට සූජනින් ඉන්ස්ට්‍රක්ටර් ලබා දෙන්නම් බාතුමේ ගෝත්‍රයේ අදවස් වචන සාක්ෂි දරනවා. සියලුම ඩේරුන්, සියලුම ශිෂ්‍යයින්, ඒ වගේම ලෝපුරා සිද්ධාන්තයින් මෙම ස්වර්ග රාජ්‍ය බලාපොරොත්තු සිටින සෑම දෙනෙක්ටම පිළිගන්නවා. ඔබ හැමෝම සතුටක්. මම සූජන් යු වචන ඉගෙනගත් බාතුමේ ගෝත්‍රයේ වචන ඉගෙනගත් සංජි ගෝත්‍ර විභාගයෙන් එක්නායකෙක් ඉගෙනගත් කෙනෙක්. අප සමග සිටින සියලුම ඩේරුන් ඔබ පැමිණීම ගැන ස්තුතියි. අද දින වචනය තුලින් නට ඔබට බොහෝ ආශිර්වාද ලැබුණත් මම විශ්වාස කරනවා. අද දවසේදී අපි 8 වන පාඩම ආලෝකය, පහන් රුක, අන්ධයා, බිහිරා සහ වස්ත්‍ර. මම හිතන්නේ අපේ ඩේරුන් දැනටමත් මෙය දන්නවා. යේසුස් වහන්සේ උපමා මගින් සුජාතර කතා කර තිබෙනවා. ඒ වගේම එළිදරව් පොතේ කතා කර තිබෙනවා. දිනවාසගේ වචනයට අනුව. ඔබ දන්නා පරිදි මේ තමයි මේ ආත්මික දෙයක්, මේ සැබෑ දෙයක් නෙවෙයි. අපි මේ සෑම දෙයක්ම එකට ගිහින් බලමු. අපි පාඩම පටන් ගන්න පෙර අපි මුලින් බලමු සැබෑ තේරුම කුමක්ද යන මේ උපමාවල. ආලෝකය ඒ ජීවනයේ වචනයයි. පහන් රුක එය ආත්මය සහ මෙහෙවර කරන්නා වෙනවා. අන්ධයා යනෝ අන්ධ සහ බිහිරා යනෝ එය වචනේ තේරුම් ගන්න නොගත් අයයි. වස්ත්‍ර යනු ප්‍රථමයෙන් වස්ත්‍ර යනු එය හදවත ක්‍රියාව සහ ඉගැන්වීම. ඒ වගේම
මඟුල් වස්ත්‍ර වෙන්නේ ධර්මිෂ්ඨ ක්‍රියා. දැන් අපි ගිහින් බලමු බයිබලයත් සමග කොහොමද මේ පිළිතුරු පැමිණෙන්නේ කියලා. ප්‍රථමයෙන් අපි ආලෝකය ගිහින් බලමු. අපි හැමෝම කියවමු 1 තෙසලෝනික 5:1-6 දක්වා. නමුත් සහෝදරයනි, කාලවල වලද ප්‍රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්නට උවමනා නැත. මක්නිසාද රාත්‍රියේ සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳට දන්නහුය. සමාදානයේ අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විරුජා පැමිණෙනාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණුණේය. ඔහුද කිසිසේත් නොගැලවෙන්නෝය. නමුත් සහෝදරයනි, ඒ දවස සොරෙකු නුඹලා කෙරේ පැමිණෙන්නට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවේති. කුමක් හේින්ද? නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලද පුත්‍රයෝ. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයතු නොයමු. බැවින් වෙන තැනැත්තේ මෙන් අපි නිදා නොගෙන අවදිව මත් නොවේ සිටිමු. හොඳයි, බොහොඳින් කියවුවා. මෙම 1 තෙසලෝනික 5:1-6 දක්වා වචනේ ඉෂ්ට වෙන්නේ කවදාද? මේ තමයි ලියනසේ දවසේ සිදුවන දේවල්. මෙය දෙවන පැමිණීම, විශ්වාස දෙවන පැමිණීම සිදුවන දෙයක්. මේ තිබෙනවා දෙවර්ගයක මිනිසුන් ඉන්නවා මේ කාලයේදී. ඒ තමයි ඔබ කණ්ඩායම සහ ඔවුන් කණ්ඩායම. මෙතන ඔවුන් කණ්ඩායම හිතනවා ඔවුන් ආරක්ෂිත වෙනවා කියලා. ඔවුන් පිට විනාශ වෙනවා. ඒ වගේම ඔවුන්ට බෑ ගැලවීම ලබා ගන්න. අනිත් පසින් ඔබ කියන කණ්ඩායම ඔවුන් අන්ධකාරයේ නෙමෙයි ඉන්නේ. එම නිසා යේසුස් වහන්සේ ඔවුන් වෙත හොරෙකු වගේ ඉන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට පුළුවන් වෙනවා ගනුන් ලබන්න. මොන විදිහේ අයද මේ ආලෝකයට අයිති වෙන්නේ? ඔවුන්ට පුළුවන් වෙනවා යේසුස් වහන්සේ පිළිගන්න. මේ කාලයේදී අපි ගිහින් සොයාගමු මේ ආත්මික ආලෝකය. ඒ වගේම මේ ආලෝකයට අයිති අය බයිබලයට අනුව. වචනයේදී මානසික ආලෝකයක් තියෙනවා. නමුත් ඒ වගේම මේදී ආත්මික ආලෝකයකුත් තිබෙනවා. දෙවියන් වහන්සේ මෙම ආත්මික දේවල් භාවිත කරන ලෝකයේ තිබෙන මානසික දේවල් භාවිත කරන ලෝකයේ තිබෙන ස්වර්ගයේ තිබෙන ආත්මික දේවල් තේරුම් කර දීමට, ඒ වගේම ස්වර්ග රාජ්‍ය ආත්මික උපමා වශයෙන් මේ ආත්මික ආලෝකය තේරුම් ගැනීමට අපි ප්‍රථමයෙන් ගිහින් බලමු මානසික ආලෝකය දෙස. මානසික ආලෝකය ප්‍රථමයෙන්ම එය අපිට ආලෝකය පහදා දෙනවානේ. ඔබ ආලෝකයක් යමක් මත තැබුවාම, යමක් මත තිබ්බාම ඔබට දකින්න පුළුවන් ඒක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියන එක. ඒ වගේම ඔබට වෙන් කරගන්න පුළුවන් එය කුමක්ද කියන හරියට බලා ගන්න පුළුවන්. දෙවනුව මේ ආලෝකය ඒයින් සෑම දෙයකම ජීවන ලබා දෙනවා. එම නිසා එක ජීවනය සංකේතවත් කරනවා. අපි යම් දෙයක් ගැන හොඳට දන්නවා විට අපි කියනවා මම ඒ පැත්තේ මම ගොඩක් දීප්තිමත් ආලෝකමත් කියලා. මේ වෙලාවේ ආලෝකමත් කියලා කියන්නේ මේ දැනුම කියන එක. දැනුම කියන තමයි භාවිතය. අනිත් පසින් අන්ධකාරය වෙන්නේ කුමක්ද? ආලෝකේ නැතිවීම කියන එක. ප්‍රථමයෙන්ම අන්ධකාරය එහිදී ආලෝකයක් නැහැ. ඒ නිසා ඒක අන්ධකාරයි. ඒ නිසා ඔබට කියන්න බෑ ඒ වටපිටාව තියෙන දේවල් ඔබට හරියට වෙන් කරගන්න බෑ. දෙවනුව සෑම දෙම එය ආලෝකයක් ලබාගෙන නැත්නම් එය මැරි යනවා. එම නිසා අන්ධකාරයේ කුමක්ද වෙන්නේ? මරණයට තමයි ගෙනියන්නේ. තුන්වනුව අපි යම් දෙයක් ගැන දන්නේ නැත්නම් අපි කියනවා මොකක්ද කියන්නේ? මම ඒ පැත්තෙන් මම අන්ධකාර වෙලා ඉන්නේ. ඒතර මේ අන්ධකාරය කියනවා ප්‍රතිගාවීමක්. එහෙම නැත්නම් දැනුම නැතිකමක් අර්ථවත් වෙනවා. දැන් අපි ගිහින් බලමු ආත්මික ආලෝක දේශ සහ එළිය දේශ අන්ධකාර දේශ මේ සාධක ලක්ෂණ තිබෙනවා. ආලෝකයේ සැබෑ තේරුම වන්නේ ජීවනයේ වචනය. දැන් අපි ගිහින් පරීක්ෂා කර බලමු ඇයි මේ ජීවන වචනය වෙන්නේ බයිබලය තුලින්. යොහාන් 1:1-5 දක්වා ඒ කියනවා ආරම්භයේ වචනය ඒ දෙවියන් වහන්සේ බව, ඒ වගේම එෙහිදී ඒ තුල ජීවනය තිබෙන බව. ඒ වගේම මේ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වෙනවා කියලා කියනවා. එම නිසා මේ ආලෝකයේ වචනය ඒ ආත්මික ආලෝකය බරපත් වෙනවා. මේට ප්‍රතිවිරුද්ධව ආත්මික අන්ධකාරය ඒ තමයි විනාශී වචනේ නැතු තිබීම. මොනසයි කියන්න පුළුවන් එය වචන ලබා නොගෙන සිටීමක් කියන එක. එම නිසා ආත්මික ආලෝකය එය
වචන වෙනවා ආත්මික අන්ධකාරය එය වචන ලබා නොගැනීම වෙනවා. ආලෝකයේ ජීවන වචනේ ආලෝක වෙනවා නම් මේ පුද්ගලයා වචන තියෙන පුද්ගලයා ආලෝකයටපත් වෙනවා. යොහාන් 12:46 දී යේසුස් කියනවා ඔහු ලෝකයේ ආලෝකයට පැමිණියා කියලා. යේසුස් වහන්සේ මේ දෙනවාසගෙන් වසර 2000කට පෙර ආලෝක ලබාගත් කෙනා ආලෝක වෙනවා. ඒ වගේම ගෝලයින් මෙම යේසුස් වහන්සේ වචන ලබාගත් අය ඔවුන්ටත් ආලෝක කියලා හඳුන්වනවා මතෙව් 5:14 වන පදයේදී. සාරාංශගත කළ විට වචනේ වෙන්නේ ආලෝකය වෙන්නේ ජීවන වචනේ ඒ වගේම වචනේ සමග සිටින පුද්ගලයා. මොකක්ද සිදු වෙන්නේ මෙම ආලෝකය පැමිණුණාම බයිබලය තුල මේක දැන ගැනීමට මේ ආලෝකය ඇති වුණාම මොකක්ද වෙන්නේ කියලා දැනගන්න අපි බලමු මේ මුලින්ම ආලෝකය අපිට දකින්න පුළුවන් තරම් ගිහින් බලමු. එතකොට කොහෙද මේ ආලෝකය මුලින්ම පතිත වුණේ කොහෙද හම්බෙන්නේ? ඔව් ඒ තමයි උත්පත්ති 1. උත්පත්ති 1 දී 1 සිට 5 දක්වා දිව්‍යන් වහන්සේ ආලෝකය පළමු දිනේ නිර්මාණය කරනවා. ආලෝක නිර්මාණය කිරීමට පෙර ස්වර්ගය සහ පොළව අන්ධකාරය තමයි තිබෙන්නේ. දෙවියන් වහන්සේ ආලෝක නිර්මාණය කර විට ආලෝකය සහ අන්ධකාරය වෙන් කරනු ලබනවා. ඒ වගේම දිනය සහ රාත්‍රිය නිර්මාණය වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මේ අන්ධකාරය කියලා කියන්නේ අන්ධකාරය සහ ආලෝකය වෙන් කරන දෙයක්. ඒ වගේම එය දිනය සහ දවල් සහ රාත්‍රිය පටන් ගන්න තැනක් බවටපත් වෙනවා. එසේනම් අපි මේ අනාගත වාක්‍ය වචනය තුලින් බලමු මොකක්ද මේ ආත්මික ආලෝකය කියන එක. පරණ කිසිම අනාගත වාක්‍යවල යෙසායා 9:21 දී එහි කියනවා මේ උඩට මිනිසුන් අන්ධකාරය ඇවිදිනවා ඔවුන් ආලෝකය දකිනවා කියලා කියනවා. ගලීලේ මිනිසුන් අන්ධකාරය ඇවිදිනවා ඔවුන් ආලෝකය දකිනවා කියලා කියනවා. ඒතර මොකක්ද මේ ආලෝකය වෙන්නේ මේ ගලීලේ දැක්විර මේ කාලයේදී? පරණ කිසිම අනාගත වාක්‍ය එය ඉෂ්ට වෙන්නේ පළපෙවෙනිම කාලයේදී. එම නිසා මෙම ආලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පළපෙවෙනිම කාලයේදී. කවදාද මේ අනාගත වාක්‍යය ඉෂ්ට වුණාම. අපි මතෙව් 4:12-17 ගිහින් බලුවොත් එහෙම යේසුස් වහන්සේ තමන්ගේ සේවය ගලිලේ තමයි පටන් ගන්නෙ. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා මේ අනාගත වාක්‍යය යෙසායා 9 අනාගත වාක්‍යය ඉෂ්ට කරන පිණිස කියලා. යේසුස් වහන්සේගේ පැමිණීම ගැන තියෙනවා. ඒතර මේ ගලිලේ පෙනෙන්න තිබෙන ආලෝකය එය යේසුස් වහන්සේ වෙනවා කියන එක. යේසුස් වහන්සේ තමයි මේ ආලෝක වශයෙන් ආයි පොළොවට මේ පොළොව දැන් එය ආත්මික දිනේ බරපත් තිබෙනවා 10 බරපත් තිබෙනවා. එම නිසා යොහාන් 1:4 සිට 5 දක්වා පළවෙනිම කාලයේදී යේසුස් වහන්සේ පැමුණාම එය දවාල වෙනවා. ඒතර මේ පළවෙනිම කාලයේ ආලෝකයේ යේසුස් වහන්සේ පැමිණියා. එසේනම් මොකක්ද මේ උත්පත්ති 1 වගේ වෙන් කර ලබන්නේ? ඔව් එය තමයි ආලෝකය සහ අන්ධකාරය. අපි යොහාන් 3:18 සිට 21 ගිහින් බලුවොත් එහෙම ගෝලයින් යේසුස් වහන්සේගේ වචන විශ්වාස කරපු අය, ඒ වගේම යේසුස් වහන්සේ ළඟට ගිහිපු අය යුදෙව් ආගමේ සිට ඔවුන් තමයි ආලෝකී ජනතාවටපත් වෙන්නේ. කෙසේ හෝ මෙම යේසුස් වහන්සේගේ වචන විශ්වාස නොකර අය, ඒ වගේම යේසුස් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැති අය අවසානයේදී ඔවුන් අන්ධකාරයට ඇවිදිනවා. එම නිසා ආලෝකය සහ අන්ධකාරය වෙන් වෙනවා මේ යුදෙව් වචනය තුලින් දෙවියන් විශ්වාස කරන ඇතුලේ. එසේනම් ඇයි මේ යුදෙව්වරු ඔවුන් යේසුස් වහන්සේට ගියේ නැත්තේ මෙම පළවෙනිම කාලයේදී? හේතුව තමයි ඔවුන් අන්ධකාරයට ඇලුම් කරා ඔවුන්ගේ අදහස් නපුරව තිබුණේ. මෙය යොහාන් 1:1-5 දක්වා එහි කියනවා මේ අන්ධකාරය ආලෝකය බබලනවා නමුත් අන්ධකාරය තේරුම් ගන්න නැහැ කියලා. ඒක තේරුම යේසුස් වහන්සේ තමයි ආලෝකය වෙන්නේ. එය මේ පළවෙනිම කාලේ යුදෙවුන්ට වචන ලබා දෙනවා නමුත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. මෙහිදී අපිට හිතන්න දෙයක් තිබෙනවා. යුදෙව්වරු මේ බයිබලේ කියවන්නේ නැති අය ඔවුන් බයිබලේ කියුවා. නමුත් තාමත් දෙවියන් ඉදිරියේහි
ඔවුන් අන්ධකාරයේ හිටියේ ඒ ප්‍රතිගාමී බවක් වචනය ලබාගන්න නැතුව. එසේනම් මේ ඉතිහාසයේ වචනය ඔවුන් දැන හිටියේ නැත්තේ. එහෙම නැත්නම් මෙය ඉගැන්වීමද ඔවුන් දැන හිටියේ නැත්තේ. අපි ගීතාවලි 119 130 බලන විට එහි කියනවා වචනේ විවෘත කිරීම ආලෝකය ලබා දෙනවා. ඒ වගේම තේරුම් ගන්න ලබා දෙනවා කියනවා. වචනේ ඊළදරව් වීම එය ආලෝකයේ බඩපත් වෙනවා. එය සරල දේ පැහැදිලි කරනවා. ආලෝකය වෙන වචනේ විවෘත වෙනවා. එය අනාගත වාක්‍ය සහ ඉෂ්ට වීම පරණ ගිවිසුම් පැහැදිලි කරනවා. ඒතර මේ ඊළදර වචන තේරුම් උගත් කෙනා ඔවුන් අන්ධකාරයේ ඉන්න කියන්නේ. මේ ආලෝකය වෙනුනහම එය දවාලකටපත් වෙනවා. ආලෝකය ගියාම රාත්‍රිය වෙනවා. මේ කියනවා මේ දවාලේ සහ රාත්‍රියේ යුගයක් තියෙන බයිබල තුල. එසේනම් අපි කින් බලමු මේ දහවල සහ රාත්‍රියේ තේරුම. යේසුස් වහන්සේ ලෝකයට පැමිණුණාම පළමු කාලේ ආලෝකයේ වශයෙන් ඒ කාලය තමයි දහවලුනේ. එසේනම් යේසුස් වහන්සේ මේ ලෝකයට එන්නට පෙර එසේනම් එය අන්ධකාරයක් වෙන්න ඕන. රාත්‍රියක් වෙන්න ඕන. අපි යෙසායා 29 දකින්න පරිදි ඒ කියනවා මෙය පරණ කිසිම අනාගත වාක්‍ය ඊර්ණාස ලබා දුන්න දේ එය මුද්‍රාවේ තිබෙන්නේ. කිසිවෙකු මේ සැබෑ තේරුම දන්නේ නැහැ. මෙය උපමාවකින් මුද්‍රාවේ තිබෙන නිසා. එම නිසා කියවන්න පුළුවන් කෙනෙකුවත් එහෙම නැත්නම් කියවන්න බැරි කෙනෙකුවත් දන්නේ නැහැ දෙවියන්ගේ වචනේ. දෙවියන්ගේ කැමැත්ත. ඕන් මේ මුද්‍රාව පොතේ වචන කියව වුණත් කවුරුත් නැහැ දෙවියන්ගේ කැමැත්ත පොරතුරු දන්න කෙනෙක්. එය ආත්මික අන්ධකාරයේ යුගයක්. මේ අතරතුර යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණෙන අවුරුදු 1000කට පෙර ඒ වගේම මේ පරණ කිසිම අනාගතයක් ඉෂ්ට කරමින් පවතිනවා. එය මුද්‍රාවේ තිබුණා උපමා තුලින්. ඒ වගේම ඔහු ඒ සැබෑ තේරුම ලබා දුන්නා. ඒ වගේම මානසික ඉෂ්ටීම ලබා දුන්නා. එම නිසා යේසුස් වහන්සේගේ පරිපූර්ණ කාලයේදී එය ආත්මික දවසක් බවටපත් වුණා. දහවල බවටපත් වුණා. මින්පසු යේසුස් වහන්සේ නැවත ස්වර්ගයට යනවා. එසේනම් මේ ලෝකය එය ආත්මික අන්ධකාරය බවටපත් වෙනවා. කුමක් නිසාද? යේසුස් වහන්සේ තමයි ඉතුරු වුණ ආලෝකය වෙන්නේ. ඒ වගේම අපි එළිතරව්ව පහට ගිහින් බැලුවොත් එෙහිදී මුද්‍රා 7කින් දෙවියන්ගේ දකුණු අතින් මුද්‍රා පොතක් තිබෙනවා. මේ තමයි එළිතරව් පොත වෙන්නේ. මෙය මුද්‍රා වලින් මුද්‍රාව තිබෙනවා. උපමාවලින් මුද්‍රාව තිබෙනවා. ඒතර මේ ස්වර්ගය හෝ පොළොවේ යට හෝ කවුරුත් මේ අන්තර්ගත දන්නේ නැහැ. එම නිසා අලුත් ගිවිසුම යුගයේදී එය ආත්මික අන්ධකාරයේ යුගයකටපත් වෙනවා. මිනිසුන්ට තේරුම් ගන්න බෑ මේ දිනවත වචනය දිහා. එසේනම් මේ පරණ ගිවිසුම යුගයේදී අලුත් ගිවිසුම යුගයේදී පවා එය ආත්මික අන්ධකාරයක් වී තිබෙනවා. මේ ආලෝකය පැමිණෙන කෙනෙක් පැමිණිය යුතුයි. ඔව් ඒ තමයි ආලෝකය. ඒ තමයි එළිදර වචනය වෙන්නේ. ඒ වගේම එළිදර වචන සමග සිටින පුද්ගලයා ඔහු පැමිණිය යුතුයි. එළිදරව 10 දී එහිදී කිටි පොතක් තිබෙනවා. ඒ විවෘත වෙනවා. ස්වර්ගයෙන් පොළොවට පැමිණෙනවා පොළොව වෙත. මේ පොත මුද්‍රා 7කින් මුද්‍රා වෙලා තියෙන්නේ. නමුත් ඒ විවෘත වෙනවා. ඒ නිසා මේ එළිදර වචන වෙනවා. යේසුස් වහන්සේ තමන් ගෙදර තෝරගන්නවා. ඔවුන්ට මේ එළිදර ලබා දෙනවා. අනුභව කරන්න. ඒගොල්ලෝ ඔවුන්ට කියනවා ඒ ජනතාවට ලබා දෙන්න කියලා. මිනිස්සු මේ අලුත්ගිස් වචන දන්නේ නැති අය වශයෙන් ඔවුන් මේ තේරුම අහසනවා. මෙම එළිදරව් අලුත්ගිස් එළිදරවට හුඟක් දෙන්න. ඒ වගේම මම එළිදරවට ඇවිල්ලා ඒ තේරුම දැනගන්න. මෙම අලුත් ආත්මික දවස යුගයේ පැමිණෙන්න. එසේනම් අපි හිතන පරිදි අපි මෙම එළිදරට හුඟක් දෙනවා නම් මේ එළිදර 10 ඇති පරිදි මේ තේරුම මේ ඉන්දියර එළිදරව අනුභව කරනවා. ඒ වගේම පැමිණෙන එක තේරුම නැහැ කියන එක. ඒතර මේ අපිට පොරොන්දු කරනවා පැමිණෙන්නේ. ඒතර අපිට කියනවා මොකද පොරොන්දු දෙන්න කියලා. අද දවසේදී මේ ආලෝකයට එන අය මෙම එළිදර වචන ලබාගෙන මෙම එළිදර තුලින් ඒ වගේම මෙම එළිදර වචන ලබා ගන්න නැති අය ඔවුන් වෙන් කරනු ලබනවා. ඔවුන්ට කියනවා ආලෝකයේ දරුවන් කියලා. ඒ වගේම අන්ධකාරයේ දරුවන් කියලා. එසේනම් අපි නැවත අන්තර්ගතයෙන් බලමු. අපි එක තෙසලොනික ගිහින් බලුවොත් මේක තෙසලොනික 5 එක ඉස්සරහට දක්වා බලුවොත් එහෙම ඔබ දකිනවා ආලෝකයේ දරුවන් ඉන්නවා. ඒ වගේම අන්ධකාරයේ දරුවන් ඉන්නවා. මේ දෙන පැමිණුම් කාලෙක දකින්න පුළුවන් වෙනවා.
ආලෝකයේ දරුවන් වන්නේ මේ ඊතර වචන අහුම්කම් දෙන අය පැමිණ අහුම්කම්දී පැමිණෙන අය. නමුත් අන්ධකාරය අය වන්නේ ඔවුන් මේ ඊතර වචනේ තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න නෙමෙයි. නමුත් ඔවුන් අදිනවා දෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් දෙනවාසේ නමස්කාර කරන්න වෙන්න පුළුවන්. මම යාඥා කරනවා වචනේ තුලින් හැම කෙනෙකුම ආලෝකයේ දරුවන් වෙන බව එම අපේ හදවතේ ඊතර වචනේ මුද්‍රා කර ගැනීමෙන් එය අලුත්ගිස්මේ ඉෂ්ටවීම වෙනවා. ඊළඟට අපි හිම්පරමු පහන් රුක අපි එළිතරව එකේ 20 කිව්ම හැමෝම මාගේ දකුණු අතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතෙහි රහස ලියන්න. තාරකා සත නම් සබා සතේ දූතයය, පහන් රුක් සත නම් සබා සතය. ඔව්. බොහොම ස්තුතියි කියවට. එළිතර පොත එය අලුත්ගිස්ම නගත වාක්‍ය වෙනවා. එහි දෙන විශ්වාසක දෙන පැමිණීමේ සාහන වෙනවා. අපි එළිතරව එකේ 20 බලන විට විශ්වාසය දකින්නවා තාරක හතකින් සහ සත් පහන් රුවක් තිබෙනවා. ඔහුගේ දකුණු අතේ තිබෙනවා. එසේනම් ඒ විශ්වාසයේ පැමිණීම විට අඳුර ගැනීමට අපි දැනගන්න ඕන මේ සත් පහන් රුක. දැන් අපි තේරුම් ගනිමු මේ බයිබලයට අනුව මේ කුමක්ද යන්න. ප්‍රථමයේ සබ්බ තේරුම මේ ආත්මික දේවල් වල මෙතම ආත්මය ඒ වගේම මේ කරුවා. දැන් අපි බලමු බයිබලය තුල මේ කුමක්ද කියන එක. බයිබලය තුල එහිදී මානසික ඉන්ද්‍රිය පාන ප්‍රතිකරක වෙනවා. ඒ වගේම මානසික පහනක් තිබෙනවා, ආත්මික පහනක් තියෙනවා. අපි ප්‍රථමයෙන් ගිහින් බලමු මේ මානසික පහනේ ලක්ෂණ ගිහින් බලමු. මානසික පහන එය අන්ධකාරය ආලෝකවත් කිරීම සඳහා භාවිත කරනවා. මේ ආලෝකය පිමිනෙන තුරු. අපි ගිහින් බලමු ආත්මික මානසික සමාවෙන් අපි බලමු ආත්මික පහන් රුකේ මේ තැන තියෙනවද කියලා. මේ සත් පහන් රුකේ ආත්මය එය පටන් ගන්න මණ්ඩපයෙන් මොසස් හද මණ්ඩපයෙන් අවුරුදු 3500කට පෙර. අපි දකින පරිදි නික්මයාම 25 දී 8 සිට 9 දක්වා දෙවියන් වහන්සේ මොසස්ට අණ කරනවා අප කෙරෙහි මණ්ඩපයක් සදන්න දෙවියන් වහන්සේට මේ පුරෝමත වාසය කිරීමට. එතකොට මේ පුරෝමත නිර්මාණය කරනවා දෙවියන් වහන්සේ පෙන්වන දේ අනුව. එම පහන් රුක එය මේ මණ්ඩපය තමයි තිබුණේ. අපි නික්මයාම 27 කියවන විට 20 සිට 21 බලන විට ඒ කියනවා මේ පහන් රුක එය තෙල් සමග පටන් ගන්න ඕන කියලා. ඒ වගේම මෙය සවස් සිට උදේ දක්වා තමයි විවෘත කර තිබෙන්නේ. එසේනම් මේ ආලෝකය පැමිණෙන විට එම පොළව එළියට යනවා. ඒ වගේම දෙවියන්වහන්සේ අණ කරන මේ සම්බන්ධයෙන් මෙම මණ්ඩපය සහ පහන් රුක එය හේබ්‍රව් 9දී සඳහන් කර තිබෙනවා. හේබ්‍රව් 9 පැහැදිලි කරනවා මේ මොසස්ගේ මණ්ඩපය ගැන. මොසස්ගේ මණ්ඩපය ඒ ප්‍රධාන වශයෙන් නිර්මාණය තිබුණේ කාමර දෙකක් වශයෙන්. එතකොට පළමු ස්ථානයේ ශුද්ධ ස්ථාන වෙනවා. ඒ වගේම මොක පහදර මණ්ඩපය වෙනවා. ඒ වගේම ඊට උදින් ඒ තමයි අතිශුද්ධ ස්ථානය වෙන්නේ. ඒ වගේම එහි සාක්ෂි මණ්ඩපයේ දේවාලය වෙන්නේ. සමාන මණ්ඩප දේවාලය වෙන්නේ. ඒතර දෙවියන් වහන්සේ මේ ස්ථානයට දෙනස් පැමිණෙනවා. ඉන්පසු දෙවියන් වහන්සේ හමු වීමට නම් අයෙක් මේ ශුද්ධ ස්ථානයට යා යුතුයි. ඒ වගේම අතිශුද්ධ ස්ථානයට යා යුතුයි. මේ අතිශුද්ධ ස්ථානයේදී එහිදී පහන් රුක තිබෙනවා. එතකොට කෙනෙක් මේ පහන් රුක හරහා යන්න ඕන. ඒ වගේම අතිශුද්ධ ස්ථානයට යන්න ඕන දෙවියන් වහන්සේ හමු වීමට නම්. මේ මණ්ඩපය මේ හේබ්‍රව් 9 තිබෙන එය තමයි. ඒතර මේ මහාපෑමක් කියන්නේ එය ස්වර්ග රාජ්‍ය රහස් සංගවන්න කරන උපමාවක්. එසේනම් අපි මේ මණ්ඩපය දකින විට අපි මේ ස්වර්ගය දකින වැඩද බලන විට ඒ වගේම හේබ්‍රව් 8:5 දී එහි තිබෙනවා මෙම මණ්ඩපය ඡායාවක් කියලා මේ ස්වර්ගයේ තිබෙන දේ. මොසස් එය ඔහුට පෙන්වපු ආකාරයට පෙන්වපු පරිදි ඒතර මේ මණ්ඩපය සහ පහන් රුකේ ස්වභාවය වගේම එය දකින්න පුළුවන් වෙන්නේ ස්වර්ගයේ පමණයි.
එළිදරව් 4:1-5 දක්වා අපි දකින්න යේසුස් වහන්සේ අපොස්තල යොහාන්ට කියනවා ස්වර්ගයට පැමිණෙන්න කියලා ආත්මය තුලින්. ඒ වගේම ඔහුට මේ ආත්මික ලෝකයේ පෙනෙනවා ස්වර්ගය තුල. මේ කාලයේදී මේ ආත්මික සංවිධානය පවුල් යොහාන්තුමන් පෙනෙනවා. යොහාන්තුමන් දකිනවා මේ වගේ රූපයක්. දෙවියන් වහන්සේ සිංහාසන තුල ඉන්නවා. ඒ වගේම දූතයන් 7 දෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේ සිංහාසන ඉදිරිපිට. එතකොට මොනවාද මේ දූතයන්ගේ නම් වෙන්නේ? ඔවුන් තමයි ආත්ම 7 වෙන්නේ. ඒ වගේම පහන් 7 වෙන්නේ. ඒ වගේම ඊළදරව් 5-6දී මේ ආත්ම 7 මේ දූතයන් 7 දෙනා ඔවුන්ට කියනවා ඇස් කියලා. එසේනම් ඇයි ඔවුන් පැහැදිලි කරන්නේ මේ එඬේරුන් සහ ඇස් විදියට? එතකොට එඬේර පරිදි මේ අන්ධකාරය ආලෝකමත් කරනවා වගේ මේ ආත්ම 7 එඬේරුන් කියලා කියනවා. මොකද ඔවුන් ආලෝකයේ වපුරන වචනය තුල මේ අන්ධකාර වූ ආත්ම වලට. ඇස් අපිට අවස්ථාව දෙන මුළු ශරීරය දකින්න. ඒ වගේ තමයි මේ ආත්ම 7 ඔවුන්ට ඇස් කියලා කියනවා. මොකද ඔවුන් යම් කාර්යයක් කරනවා මේ මුළු ලෝකයම වෙනවාස වෙනුවෙන් අත්පත් කරගන්න. අපි කොහොමද දැනගන්න ඕනේ මේකදී? ඒ තමයි මේ ආත්මය මිනිසුන් තුලින් වැඩ කරන මේ පොළවේ වැඩ කිරීමට. දෙවියන්වහන්සේ තමන්ගේ වචනය ජනතාවට මේ පොළොව ලබා දෙන්න උත්සාහ කරන විට දෙවියන්වහන්සේ වැඩ කරනවා තමන්ගේ ඉදිරිය තුලින්. මේ ආත්ම 7 මිනිසුන් තෝරගන්නවා මේ වචන විදා ගැනීමට මේ පොළොව තුල ඉන්න. මේ පුද්ගලයා මේ තෝරගන්න පුද්ගලයා ඇස් කියලා කියනවා. එසායා 29:10 දී ජනතාව මේ ආත්මත එකට වැඩ කරන ජනතාව ඔවුන් අනාගත අතුරු වෙනවා. ඔවුන්ට ඇස් කියලා කියනවා. එතකොට මේ පහන් රුක සහ ඇස් අපිට ආත්ම 7ක් නියෝජනය කරනවා. ඒ වගේම එක් මෙහි කරුවෙක්. එතකොට ඉන්නේ ඒ ඉන්ටර්නෙට් තුළ මේ ආත්ම 7 මිනිසුන් තම වැඩ කරන සෑම යුගයක සෑම කෝණයකම. ඊළඟට අපි බලමු පහන් රුකේ කාර්යය පළපෙනුම කාර්යයේදී සහ දෙවන පැමිණීමේ කාලයේදී. අපි යොහාන් 5:35 දක්වන පරිදි පළපෙනුම පැමිණීමේ කාලයේදී යේසුස් කියනවා යොහාන් ඉන්දිරා මේ ඔබට ආලෝකය ගොඩක් කාලයක් ලබා දුන්නා. යොහාන්ට කතා කියන ඉන්දිරා කියලා මොකද මේ ආත්ම 7 ඔහුසම වැඩ කරන යොහාන් සමග. ඒ බෞද්ධ යොහාන් ඔහු මේ සුද්ධ ස්ථානයේ කාර්ය රඟපානවා. එතකොට මේ යොහාන්ගේ කාර්යයෙන් පස්සේ යේසුස් වහන්සේ තමයි කාර්ය පටන් ගන්නවා. ඔහු කියනවා යේසුස් වහන්සේ යොහාන්ට වඩා උතුම් සාක්ෂියක් තිබෙනවා යොහාන් 5:36 දී. යොහාන්ගේ වචනය යොහාන් පහන් රුක නම් යේසුස් වහන්සේට වඩා හොඳ සාක්ෂියක් තිබෙනවා. එම නිසා එය ආලෝකයේ ශාරකව වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට ඉන්න අවශ්‍ය වෙන්නේ අපිට කියන්න පුළුවන් එය අත්‍යුද්ධ ස්ථානයේ කාර්යයක් කියලා එක. එසේනම් බෞද්ධ යොහාන් මේ සුදු ස්ථානයේ කාර්ය කරලා ඉන්දියාවේ කාර්යය අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ දකින්නවා. ඒ වගේම මේ ආලෝකයේ කාර්ය කරන එය අතිශුද්ධ ස්ථානයේ කාර්ය වෙනවා. මේ තුලින් අපිට දකින්න පුළුවන් වෙනවා මේ ආලෝකයේ කාර්ය සිදු වීමට නම් එදී මුලින් අපතුර තිබිය යුතු දෙයක් තිබෙනවා. එය තමයි බටලුටානගේ කාර්ය වෙන්නේ. යේසුස් වහන්සේගේ වසර 1000කට පෙර මේ ස්වර්ගයට එවුවා. ඒ වගේම ඔහු පොරොන්දු දින නැත්නම් පොළොවට පැමිණෙන්න යොහාන් 14 දී යේසුස් වහන්සේ නැත පැමිණෙන විට මේ ජීවන ආලෝකයේ පොළොව පටන් ගන්නවත් වරක්. ඒතර මේ යේසුස් වහන්සේගේ ආලෝකය පටන් ගැනීමට එදී යමක් තිබෙනවා මේ දෙන පෙරණ කාලේ දුන්න යමක් තිබෙනවා. ඔව් ඒ තමයි බැටල් ප්‍රණාගිර වචනය කියන්නේ. ඒකට දරව එකේදී 21 දී විශ්වාසයට පැමිණෙන විට විශ්වාසයේ ආත්ම 7කින් සහ සත්පාරුක 7කින් ඔහුගේ දකුණු අතේ තිබෙනවා. ඔවුන්ට කියනවා මේ සබාහතේ එඬේරුන් කියලා. ඒ වගේම සබාහත කියලා. මේ සබාහතේ එඬේරුන් මේ දෙල්පුණු කාලේ දර්ශනනවා. වගේම එය පහඬුගේ කාර්යබර පත් වෙනවා. මෙම එඬේරුන් තිබෙන කාර්ය නම් මෙම
ආලෝකයේ කාර්යය පටන් ගන්නෙ පසුව කියන එක. අපි ඉරිදරව් 15 දෙක ගිඹුරුත් එහෙම පහ තුලින් අපිට දකින්න පුළුවන් වෙනවා මේ මණ්ඩපය සාක්ෂි මණ්ඩප දේවමාලිකය ස්වර්ගයේ එය වැසී තිබෙන මේ කාලයේදී සාක්ෂි මණ්ඩප දේවමාලිකය එය විනාශක ආලෝකයේ කාර්ය කරනවා. ඒ වගේම තමයි ශිල්පතු යුද ස්ථානය වෙන්නේ. අවසානයේදී ඉරිදරව් පොත අපිට කියනවා මෙම ආලෝකයේ කාර්ය එය කුමක්ද වෙන කියන එක මේ මම බලාපොරොත්තු වෙනවා අපිට මේක ගැන එකට හිතන්න පුළුවන් කියලා මේ කාලේදී මේ කාර්ය අදහස වුන්කන් දෙන වචනය ඉරිදර වචනය නම් ඒ ආලෝකයේ වචනය නම් ඉතින් මේ තේරුම තමයි මේ පහන් රුක දැනටමත් තිබෙන බව. එසේනම් මෙම හත් දෙනා ඔවුන් පෙවෙනවා. ඔවුන් පෙවෙනවා. ඔවුන් කුමක්ද කරේ? ඔවුන්ගේ මුහුණ කුමන වගේද? ඒ වගේම ඔවුන්ගේ නම් මොන වගේද? ඒ හැමදේම සාක්ෂි දරන්න පුළුවන්. සිංචන්ජී ඒ ස්වභාව තුලින් සාක්ෂි මණ්ඩප දේවමාලිකයේ තුලින් බලාපොරොත්තු වෙනවා අපිට මේ කාර්ය මේ ආලෝකික කාර්ය බලන්න පුළුවන් බව බයිබලයට තුල තිබෙනවා. ඒ වගේම යාඥා කරනවා අපිට මෙම ආලෝකික වචනයට සහභාගී වෙන්න කියන මිලකට බලමු. අන්ධය සහ බීලා පිළිතරව 3:17 කියමු. පිළිතරව 3:17 කාලකන්‍යාද දුක්ඛිතයාද දිලින්දාද අන්ධයාද නක්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන මම ධනවත්ය මට ධනය ඇත්තේ කිසි දෙයකින් හිඟයක් නැතයි නුඹ කියන බැවින් නුඹ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කරන ලද රන්ද නුඹේ නග්නභාවයේ ලැජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳ ගන්නට සුදු වස්ත්‍රද නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගහ ගන්නට අඳුන්ද මාගෙන් ලබා ගන්නට නුඹලාට ආවාද කරමි. ඔව් අපි හොඳින් කියෙව්වා. එම ඉරිදර වචන 3:17 දක්වා ඒ තමයි යේසුස් වහන්සේ දෙවියන්ට කියන්නේ මේ ලෞදිසියා තිබෙන ස්වභාවයේ දෙවියන්ට කියන දේ. උතර මේ ලෞදිසියාගේ ස්වභාවයේ දුතුයින් ඔවුන් ධනවත් හිතනවා. ඔවුන් අවශ්‍ය දෙයක් අවශ්‍ය නැහැ හිතනවා. කෙසේ හෝ යේසුස් වහන්සේගේ අදහස් ඉරිදා වෙනස්. මේ දෙවියන්ට ඇත්තටම රසන ඔහු මානසිකව අන්ධයි නම් ඔහු දන්නේ නැද්ද ඒක අන්ධයෙක් බව? මේක තේරුම ඔහු ආත්මිකව අන්ධ බව. මේ කාලයේදී යේසුස් වහන්සේ ඔහුට පැමිණෙනවා ඇවිල්ලා අසනවා ඔහු ගැස්තර තබන්න කියලා. ඒකට මේ ආත්මික අන්ධතාවය එය සුව කරන්න පුළුවන් වෙන්නේ ආත්මික ඇස්වලින් පමණයි. මේ වචන තේරුම් ගැනීමට අපි ගිහින් බලමු. ආත්මික අන්ධතාවය සහ ආත්මික කොහොමද බයිබලය තුල එහිදී මානසික අන්ධතාවය සහ ආත්මික අන්ධතාවය තිබෙනවා. ප්‍රථමයෙන්ම අපි ගිහින් බලමු මානසික අන්ධතාවයේ ලක්ෂණ කොහොමද කියන එක. එතකොට මේ දකින්න නැති අය ඕන් තමයි මානසික අන්ධ වෙන්නේ. ඒ වගේම අහන්න නැති අය තමයි සද්ද නැති තමයි මානසික විහිතාව. ඒතකොට මේ ආත්මික අන්ධතාවය සහ විහිතාවය දකින්න බෑ සහ අහන්න බෑ. ප්‍රථමයෙන්ම අපි ගිහින් බලමු මේ ආත්මික තේරුම මේ මරණය සහ අන්ධභාවය. ඒතකොට මේ පුද්ගලයෙක් මේ වචන තේරුම් ගන්න නැති කෙනෙක්. යසායා 43:3දී දෙවියන් වහන්සේගේ ජනතාව ඇස් තිබෙන අය ඔවුන් අන්ධයි. ඔවුන්ට කන් තිබෙනවා වුණත් ඔවුන් අන්ධයි. වගේම ඔවුන් විහිරි. ජනතාව විතරක් නෙමෙයි යසායා 43දී 18 සිට 20 දක්වා මේ එඬේරා වචනේ විනාශක එඬේරා ඒ වගේම අන්ධයි සහ වැරදි තිබෙන අය. ඒ වගේම එimhe සිදු වෙන්නේ. යසායා 29:9-11 දක්වා දෙවියන් ලබා දෙන දර්ශනය මේ බණක තුනකට වාක්‍ය එය කියන මුද්ද ලබන්න කියලා. එය උපමාවෙන් මුද්දා තිබෙන නිසා ඒ කියන්න පුළුවන් අයටවත් ඒ වගේම කියන්න බැරි අයටත් ඔවුන්ට මේ තේරුම් ගන්න බැරි වෙනවා. ඒක ඕන් කියවන උනත් බැරි වෙනවා. එම නිසා මේ අන්ධය සහ වචන තේරුම් ගන්න නැති අය ඔවුන් එයා අසාධ කරනවත්. එසේනම්
මොන විදිහේ වචනයක්ද කාර්යයක්ද ඕන් තේරුම් ගන්න බැරි. ඉතිහාස සහ ඉගැන්වීම් එදවල තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ තුල කියවීමෙන්. නමුත් අනාගත වාක්‍ය වචන ඒ උපමා තුලින් උත්තරයි තිබෙන්නේ. එම නිසා ඒක ගොඩතුන් නැත්නම් ඕන්ට බැරි වෙනවා තේරුම් ගැනීමට. අන්ධකාරය සහ ආලෝකය ඒ තමයි මේ අනාගත වාක්‍ය තේරුම් ගන්න තියයි. ඒ වගේම මානසික ඉෂ්ට වීම අනාගත වාක්‍ය වල. මේ අන්ධ සහ විහිරා ඕන්ට බැරි වෙන වචන තේරුම් ගැනීමට එසේනම් ඔවුන් කොහොමද උගන්වන්නේ? ඉසායා 29 දී 11-13 දක්වා ඔවුන් උගන්වනවා මිනිසුන්ගේ ගැනීම. මොකද ඕන්ට තේරුම් ගන්න බැරි වෙනවා මේ විතර වචනේ ආර්ථ. ඔවුන් මේ තේරුම් ගන්න නැති පරිදි වෙනස් වචනය ඔවුන් කියනවා විනාශක කාර්ය නේද අරකද ඔවුන්ගේ ඉගෙනීම් තුලින් කියනවා. නමුත් ඔවුන් අතන තේරුම් ගන්න නැහැ විනාශක කැමැතු මතයන්. ඉසායා 35 දී විනාශක පොරොන්දු වෙනවා. පත් කරන කාලයේදී මේ ඇස් ඒ වගේම කන් විවෘතලා තිබෙන්නේ. ඒතර මේ පොත විවෘත තිබෙන නිසා ඒ වගේම දිනවසේ කැමැත්ත දැනුවත් කර තිබෙන නිසා ඒතර මේ ඊටතර වචනේ දැනුවත් විට තමයි මේ ඇස් වලන්තාවේ විවෘත වෙන්නේ. මේ ඊටතර වචනය ඉතිවස තුලින් පළමුවෙන් කාලෙ තිබුණා. ඒ වගේම පැනගිසි මනගත වාක්‍ය ඉෂ්ට වෙන බව තිබුණා. එසේනම් කවුද මානසික ඉෂ්ට වීම වෙන්නේ මේ අන්ධයා සහ මේ මරණ පුද්ගලයන් මේ පැනගිසිමේදී. අපි මතෙව් 15:14 බලන විට එහිදී මේ මෙහෙ මග පෙන්නන අන්ධ කෙනෙක් ඉන්නවා. එතකොට ඒ ඇතුලින් ගියත් එහෙම මේ කියනවා ඔවුන් දෙගොල්ලන්ම මේ යුනිකල් කියන්නේ ඔවුන් නිරේට යනවා කියන එක. ඒතර කවුද මේ අන්ධය? ඇයි ඔවුන් අදර ජීවිතේ මේ ස්වර්ගයට යන උරුම ඉදිරි කරන්නේ? මතෙව් 23:4 දී යේසුස්සේ පරිසරවලට කියනවා ඒ වගේම උගන්වනවා කියලා කියනවා. පරිසරු සහ ඉස්තුමන් ඔවුන් මේ යුදෙව් ආගම මෙහෙවනවා. ඒ වගේම බොහෝ අය අනුගමනය කරනවා. කෙසේ හෝ ඔවුන් සත්‍ය තේරුම දැනගන්න නැතුව තමයි නිර්මාණය කරන්නේ. මේ කාලයේදී අපි මතෙව් 23:13 දකින්න ගන්න පරිදි පරිසරු සහ ලෝකී ගැන්වීම් ගුරුවරු ඔවුන් ස්වර්ග රාජ්‍ය රහසේ ස්වර්ග රාජ්‍යයෙන් දුරට වසනවා. ඒ වගේම ඔවුන් විසින් ඇතුළත් වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන් ඇතුළත් වෙන කැමැති ඇතුළත් වෙන්න දෙන්නෙත් නැහැ. යේසුස් වහන්සේ දිනවාසයට නිරූප කරන මේ පොත තුළ ඒ තමයි ස්වභාව වෙන්නේ මේ ස්වර්ග රාජ්‍යයට. නමුත් ඔවුන් අද ජීවිත කරගෙන ගියා ස්වර්ගය තුල පිනන. මොකද ඔවුන් විශ්වාසතු කියන නිසා. ඒ වගේම ඔවුන් විශ්වාසයට යන්න යටත් වෙන අවස්ථා දුන්නේ නැහැ කියන එක. මේ අන්ධ පුද්ගලයා තුලින් යේසුස් වහන්සේ තේරුම් කර දෙන ඔවුන්ගේ ඇස් විවෘත කරන්න මේ ඊටතර වචන ලබා දෙන තුලින් මේ පරණ කිවිසුමේ සාක්ෂි දරලා තිබෙනවා. අපි දන්න පරිදි යෝහන් 9 දී 39:41 දක්වා මේ ඔවුන් වචන දන්නේ නැහැ කියන අය ඒ වගේම විශ්වාසත පැමිණි අය විශ්වාසයේ වචන විවෘත කරනවා. ඒ වගේම මේ සැබෑ තේරුම උන්ට තේරුම් කර දෙනවා. ඒ වගේම මානසික ඉෂ්ට වීම පවා මේ ජනතාව සඳහා ඒ තුලින් ඔවුන් ගැලවෙන ලබනවා. අනෙක් පසින් මේ ආඩම්බරින් අය වචන දන්න කිතන අය විශ්වාසයේ විරුද්ධව වෙනවා. ඔවුන් ඇත්තටම අන්ධ බව ඔවුන් වචන දන්නේ නැහැ කියන එක. ඒ වගේම ඒ විනිශ්චය කරනවා. එසේනම් අපි මේ වචන හුඟක් දෙන විට අපි හිතන ඕන මං මේ වචන හුඟක් දෙන මොකටද කතුවද? අපි වචන දන්නේ නැත්නම් අපි දිනවාසට විශ්වාසයට පසුතලිය යුතුයි. අපි අන්ධ බව අපලිට පැමිණෙන ඊට දිනහාසේ අපේ ආත්මික සිවෘත කරાવી. එරිදරව 3:10-18 දක්වා ඒ කියනවා එතකොට මොනවාද මේ ඇස් වෙන්නේ? අපි එපිස 1:17-18 බලන විට එය ආත්මික ඉරිදර වචනය. ඒ තමයි මේ හදවතේ ආලෝකයේ පළකොමත් වෙන්නේ. ඊට ගොතේම ගිත්තාවලේ මේ ආත්මික අන්ධ පුද්ගලගේ වචන ඉරිදර වීම වෙනවා. එසේනම් කොහොමද යේසුස් වහන්සේ මේ ඉරිදර වචනය අපිට
මේ කාලේ එකට දුනොත් කරේ. ඒ වගේම මොන දේ හතර කරුවද? අපි එළිතරව දෙකේ හත බලුවොත් එහෙම ඒ කියනවා සවන් ඇත්තෝ ස්වභාවයට ආත්මනාස කියන දේ අසාවා කියලා කියනවා. ඊස්වාසේ බලාපොරොත්තු නැද්ද? අපි අපේ ඇස් විරුද්ධ කරන බව, හද දුරුදු කරන බව, ඒ වගේම මේ එළිතර වචනයේත අනුගිසුත් පෙනෙන බව. එම නිසා බලාපොරොත්තු වෙනවා මේ එළිතර වචනය තුලින් එය ඇස් විවෘත වන දෙනස් ඉදිරි ඇස් විවෘතන එක බලපත් වේ කියලා. ඊළඟට අපි කියවමු එළිතර වචනේ එළිතරව 16:15. බලව මම ස්වර්ගුමෙන් නක්නව ඇවිද තමාගේ ලැජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදූ සිට තමාගේ වසර ආරක්ෂා කර ගන්නා ආශිර්වාද රද්දෙක්ය. ඔව් හොඳින් කියුවා. ඉදිරි 16:15 වචන ඒ ඉස්වාසය අපිට කියන දේ වෙනවා. ඉස්වාසය මේ කියනවා මේ ඔවුන්ගේ වස්ත්‍ර තබාගෙන ඉන්න ආශිර්වාදات කියනවා. ඒ වගේම මොකක්ද මේ අපි ආශිර්වාද ලබා ගන්න අඳ ගන්න අඳුම මොකක්ද? එය පොලිස් යුනිෆෝම් එකක්ද? ඒ වංග වස්ත්‍රයක්ද? අපි කින් බලමු බයිබලය තුලින්. බයිබලයේදී මානසික ඇඳුම් තිබෙනවා. ඒ වගේම ආත්මික ඇඳුම් තිබෙනවා. අපි ප්‍රථමයෙන් බලමු ආත්මික තේරුම මේ ආත්මික ඇඳුම් වල. ආත්මික ඇඳුම් නැත්නම් වස්ත්‍ර හදවත සහ ක්‍රියාව සහ ඉගැන්වීම වෙනවා. ඒ වගේම මංගල වස්ත්‍ර ධර්මිෂ්ඨ ක්‍රියාවන් නියෝජනය කරනවා. එතකොට මේ ගැන බයිබලයේ තේරුම් ගැනීමට අපි ප්‍රථමයෙන් බලමු මානසික ලක්ෂණ ගැන ඇඳුම් වල තිබෙනවා. ඇඳුම් අඳිනවා වැදගත් ස්ථානයකට එය වෙඩිම් එකක් වගේ තනක්. ඒ වගේම අපි අපේ ඇඳුම් දැලෙන් සුදා ගන්න ඕන ඒ පිරිසිදු නතුරු. අපි කින් බලමු මේ ආත්මික ඇඳුම් වල තේරුම මේ ලක්ෂණ තිබෙනවා. ප්‍රථමයෙන්ම මතේ 22:1-14 දක්වා ස්වර්ග රාජ්‍ය ඒ හරියට සරමංගලයක් වගේ. ඒතර ඔබ සරමංගලයට පැමිණුණා වුණත් ඔබ මේ ඇඳුම් අඳින්නේ නැත්නම් ඔබ එළියට දමනවා. එනම් වාතාවරණය අපි අනිවාර්යෙන් මේ හොඳ මංගල වස්ත්‍ර සූදානම් කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ ආත්මික වස්ත්‍ර කුමක්ද වෙන්නේ? එළිතරව 19:20දී ඒ කියනවා ඉස්වාසේ මේ උරුදුරේ වස්ත්‍ර තිබුණා. ඒ වගේ මේ වෙනස් වචන වෙනවා. ප්‍රතිවිරුද්ධ වශයෙන් මෙහිදී අපි කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්න භාවිත නොකර තිබෙනවා. එළිතරව 17:4දී වෛශ්‍යාව මේ සාතන්ගේ ඉන්දිරා එදි වස්ත්‍ර අඳ ගන්නවා. මේ තේරුම වෙන්නේ මේ ඉගැන්වීම මේ සාතන්ගේ බොරු ඉගැන්වීම තිබෙනවා. අපි දෙවියන් වහන්සේ අඳුන් අඳ ගන්න ඕන. දෙවියන් වහන්සේගේ වචනය වෙන එයාගේම වැරදි දේවල් ඉවත් කර ගන්න ඕන මේ සාතන්ගේ. ඇයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ මම වචනය? හේතුව ඔබට අවශ්‍යයි අපි මේ වචනය ක්‍රියාවට යොමු කරගන්න. බයිබලය අපිට කියනවා ධර්මිෂ්ඨ ක්‍රියා තිබීම සහ හදවත එය තමයි මංගල වස්ත්‍ර වෙන කියන එක. එළිදරව් 19:8දී ඒ කියනවා මේ හොඳ ලිනන් වෙන්න ධර්මිෂ්ඨ ක්‍රියා සාක්ෂි නැතුකම. අපි මේ කරදක අපි හදවත සහ අපේ ක්‍රියාව හරිගස්සොත් මේ දින වචනය තුලින් එය අපව ස්වර්ග රාජ්‍යයට යවන්න. ඒතර එළිදරව් 22:1දී ඒ වගේම 14දී අපි අපේ සරු සුදගත යුතු වෙනවා ජීවන වචනය තුලින් දිනාසක සිංහාසනය යසවන තුන ලැබෙන එය මේ සිදුනට ඇතුළු වීමට නම් අවසාන වශයෙන් ස්වර්ග රාජ්‍යයට යෑමට නම් අපි මේ වචනයට අහුම්කම් දිය යුතුනවා. ඒ වගේම ධර්මශ්‍රේෂ්ඨ ක්‍රියාවන් සහ ආකාරපති බෙද වෙනවා අපේ හදවත ගැන මේ වචන තුල. ප්‍රාර්ථනා කරනවා දිනසක නාමයෙන් මේ හැම කෙනෙකුම මේ මංගල වස්ත්‍රය ඇඳගෙන මිනිස්සු ආදරය කරනකොටපත් වෙයි කියලා. දැන් අපි මේ ප්‍රධාන දේවල් අවසන් කරලා බලමු. ආලෝකය වෙන්නේ ජීවන වචනය, අන්ධකාරය වෙන්නේ වචනේ නැතිකම, වචන ප්‍රතික්ෂේප කිරීම.
මම සහ අතර ඇස් සහ පහන රුක වෙන්නේ ආත්ම සහ මෙවර කරන්න. අන්ධයා සහ බිහිරා වෙන්නේ වචනේ අහුම්කම් දෙනවා. නමුත් ඔවුන් ඒ තේරුම් ගන්න නැති අය. අතර වස්ත්‍ර සහ වස්ත්‍ර වෙන්නේ හදවත ක්‍රියාව සහ ඉගැන්වීම්. ඒ සාර මංගල සහ ධර්මිෂ්ඨ ක්‍රියාව වෙනවා. අපි මම මේ අදට අන්තර්ගතය කෙටි කරන්නම් සාරාංශගත කරන්නම්. එළිදර වචනේ එය ජීවමාන ඒ වගේම එය පොණු දෙටලා තුලින් මේ සබ ආලෝකයේ පැමිණ පොණු දෙට තුලින් ලබා දෙනවා. මේ තුලින් දිනේ සහ රාත්‍රියේ වෙනස් කරන බැරි. පොල්පෙරුම් කාලයේදී සුහාස පැමුණාම ආලෝක වශයෙන් එය දවල් ලකුණා. ඒ වගේ මේ අන්ධකාරය වුණා ඒ වාසේ ගියාට පස්සේ. ඒ වාසේ ආලෝකයේ වශයෙන් මේ අලුත් වචනය ඒ මුද්‍රාවේ තිබෙනවා. ඒ වගේම මේ ලෝකය අන්ධකාරයට පැමිණ තිබෙනවා. ප්‍රතිගාමීව මිනිසුන්ගේ ගැනීම විතරක් තිබෙනවා. මේ අදහස් දුන කාර්ය එය පළවෙනි කාර්යයට සමානයි. මේ ලෝකයේදී එය අන්ධකාර වෙනවා. මගපහත දූතයා පෙර පැමිණෙනවා. ඒ වගේම ඉන්පසුව මේ සැබෑ ආලෝකයේ කාර්ය පටන් ගන්නවා. මේ කාලයේදී මේ එලිට ණය මේ නිතර වචනය අර්ථ කිසි මෙලතරවදී එය උන්ගේ ඇස් විවෘත වෙනවා කන් ඇරෙනවා. එතකොට මේ සරමගලකට අවශ්‍ය වෙන ප්‍රෝග්‍රෑම් දෙන්න. අන්ධකාරයේ විශ්වාසය පැමිණෙනවා ෆොරකුමෙන් ඒ වගේම නැච් පැමිණෙනවා. නමුත් ආලෝකීය දූතයන්ට විශ්වාසය පැමිණෙන්නේ නැහැ. ඕන අන්ධකාරයෙන් කෙනෙක් වගේ. අපි දවාලට අයිති වෙන දවාල පුත්‍රපටපත් වෙමු. අවසන් වශයෙන් බලාපොරොත්තු වෙන අපි ගැකෝ කියලා අපි එකක් මේව වෙනවාස ඒ සඳුර අපි එකක් වෙනවා. අපි එකයි. අපි සබයින් එකක් වෙනවා. බොහොම ස්තුතියි අවසන් දක්වා හුඟ අන්දිම ගැන. අපි එකට යාඥා කරලා අවසන් කරමු. ස්වර්ගීය පියාණනි ප්‍රේමෙන් සමයමින් පිරිත් තිබුණා වූ අපි සබවින්ම සියලුම මහිමය සහ ස්තුතිය ඔබ රාස් ලබා දෙනවා. ඔබගේ මහිමය සහ ප්‍රේමය තුල නිසා අපි දිනවාසේ අප එකතුරු පෙර අප සතුටුමත් වෙනවා. ඒ වගේම අන්ධකාරයෙන් සිටියා වචන නැතුව අපි මේ එළිදර වචනයකට දැනවත් තිබුණ නැහැ. අපි සබවින්ම ඔබට ස්තුතිය සහ මහිම ලබා දෙනවා. අපි දැන් තේරුම් ගන්නවා බොහෝ ඔබ කැමැත්ත උමත් යන්න. ඒ වගේම සාක්ෂි ලබා ගන්නවා මේ අනාගත වාක්‍ය සහ ඒච් වීම එළිදර පොතේ. කරුණාකර අපට අවසර ලබා දෙන්න මේ කාර්ය තුළින් අපිට මේ වචන ටිකක් වලපත් කරන දව කරන්න. එන්ඩේරුන්ට තීරජිස්ට්‍රන්ට ඒ වගේම සිද්ධාන්තයන්ට මෙට හුම්කම් දෙන්න. අපි ඔබගේ මහිමය අවසම තුන බලාපොරොත්තු වෙනවා. කරුණාකර වෙන අපිට දව කරන්න. විට අපිට ඔකට බලන එක බලවත් වෙන්න. ඒ වගේම මේ කාර්ය සම්පූර්ණයට යානනි මේ ලෝකය දැන් වේදනාවේ තිබෙන්නේ කොරෝනා වෛරස් නිසා පීඩාව තිබෙන්නේ මෙය ඉක්මනින් මෙහෙවන්න වගේම දෙනස්සින් පැමිණෙන විට කරුණාකර උදව් කරන්න විට අප පුළුවන් හමු වීමට ඒ වගේම වචනේ ඉදිරියට කර බෙදා ගැනීමට අපි ස්තුති සහ මහිම ලබන සම්මුදයටම සම්මුදයක් මිලන් විශ්වාස කරන ආමේන් ආමේන් හැමෝම We sincerely thank you for being with us today.